අයිබෝවන් සුබ උදෑසනක් වාසනාවන්ත ආදරණීය දවසක් වේවා හිතගාවින්. අද දවසත් හිතගාවට වෙන් කරලා තියෙනවා. ගොඩක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද ලෝකෙටම විශේෂ දවසක්. ඒ තමයි ලෝක මානසික සෞඛ්‍ය දිනය අද 10/10. ඉතින් අද දවසේදී මං හිතන්නේ අපි හිතගාවින් ගොඩක් මානසික ගැටලු කතා කරන නිසා අද දවස ගොඩක් විශේෂත්වයක් දක්වයි. අපි ගොඩක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට ඔබගේ ජීවිතේ වටිනාකමක් ගෙනත් දෙන්න තමයි හිතගාව හැමදාමත් තියෙන්නේ. ඒ නිසා අද දවසේ අපි හිතගාවින් කතා කරමු. අපේ වෛද්‍යතුමන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා මනෝවෛද්‍යතුමන් එන් කුමාරනායක මහතා. අයබන් වෛද්‍යතුමනි. ඒ වගේ තමයි ලයිෆ් ආයතනයේ ජ්‍යෙෂ්ඨ මනෝපදේශිකාව හිරුෂුනී වීරසිංහ මහත්මියත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අයබෝවන්. අයබෝවන්. ඔව්. අපි කතා කරන්න හදන දවසේදී අද වෛද්‍යතුමනි මේ ලෝක මානසික සෞඛ්‍ය දිනය. එතකොට මේ COVID-19 වසංගතයත් එක්කම ආර්ථිකය කඩාගෙන වැටලා මිනිසුන්ගේ ශාරීරිකව මානසිකව හැම දෙයක්ම ජීවිතේ වෙනස් වෙලා තියෙනවා. එතකොට මේ විශේෂයෙන්ම මේ ආර්ථිකය කඩාගෙන වැටීමත් එක්ක පසුබෑමකට ලක් වෙලා තියෙනවා. ඒ වගේම මෙය ප්‍රකාශ කරලා තියෙන කොහෙත්ම කාලයක් යනකම් මේ හැම දෙයක්ම ගොඩ ගන්න අමාරුයි කියන එක සෞඛ්‍ය අංශයෙන් මේක ප්‍රකාශයටපත් කරලා තියෙනවා. වෛද්‍යතුමනි මේ පැන්ඩමික් එකත් එක්ක මිනිසුන්ගේ මානසික ආතතිය, භීතිය මේ හැම දෙයක්ම ඇති වෙලා තියෙන වෙලාවේදී ඔබතුමන් තාමත්ම ප්‍රබල මනෝවෛද්‍යවරයෙක් හැටියට මම දැනගන්න කැමතියි. දැන් මේ අපේ රට ඇරලා තියෙනවා. මිනිසුන්ට පරිහරණය කරන්න පුළුවන් තමන්ගේ ජීවිතවලට යන්න ඉඩ දීලා තියෙනවා. හැබැයි ඉතින් පරිස්සම් වෙන්නත් ඕන. මේක කොයි විදිහටද ඔබතුමන් දකින්නේ? ඔව් නිර්මිනී. ඇත්තටම අද ලෝක මානසික සෞඛ්‍ය දිනය. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙහෙම කියනවා. මේ කොවිඩ් එක්ක ඇති වී තිබෙන ශාරීරික ආබාධ ගැන සෑම කෙනෙක්ම දැනුවත් වෙලා තියෙනවා. නමුත් අවාසනාවකට ඊටත් විශාල වශයෙන් මානසික පසුබෑමක් ඇති වෙලා තියෙනවා. හුඟක් අයගේ අවධානය එකට තියෙන මදි කියලා. අද මනෝවිද්‍යාඥයෝ කියනවා විශාල සංඛ්‍යාවක් ආතතියට ගොදුරු වෙලා කියලා. විශාල සංඛ්‍යාවක් භීතීන්ට ගොදුරු වෙලා කියලා. ඒ වගේම ඒ භීතීන් විතරක් නෙවෙයි සමහරලාට මානසික අවපීඩන වැනි ජීවිතේ එපා වීම, කලකිරීම, අර ඔබතුමිය කිව්වා වගේ ආර්ථික වැටීම, රස්සාවල් නැතිවීම, සමහර වැටුපෙන් භාගයයි. සමහර රස්සාවකට යන්න බෑ. දරුවෝ ගෙවල් වල හිර වෙලා, දරුවන්ගේ අධ්‍යාපනය වැටිලා, දරුවෝ අවුරුදු 2ක් සම්පූර්ණයෙන්ම ගෙදර තුල හිර වෙලා. සමහරට ඔවුන්ගේ සමාජශීලී භාවය, සමාජයට යන්න තියෙන හැකියාවන් නැති වෙලා කියලා මේ පසුබෑම ඇත්තටම අපිට ගණනය කරන්නත් බෑ. මොන වගේ විනාශයක් වෙලාද කියලා හොයාගන්න වෙන්නේ නිල්මිනේ සෑහෙන කාලයක් ගියාට පස්සේ. ඒ වගේම සමහර මිනිස්සුන්ගේ චර්යාවන් වෙනස් වෙලා තවදුරටත් බොන මිනිස්සු තවත් බොන්න පටන් අරගෙන, සිගරට් බොන මිනිස්සු තවත් ඒකට වැඩියෙන් ඇබ්බැහි වෙලා. මෙවැනි මානසික වෙනසක් විශාල වශයෙන් කොවිඩ් එක වෙලා තියෙනවා. මේකන අපි අමතක කළා කොවිඩ් වලට ඇති වෙන ශාරීරික ප්‍රශ්න විතරක් බැලුවොත් මේ කොවිඩ් වලින් එළියට එන්න බෑ. මම මෙහෙම කියන්න කැමතියි. මම නිතරම කියනවා මේ කොවිඩ් කියන්නේ අපේ ජීවිතයේ උඩු යටි කරපු එකක්. අපි කිසි දවසක බලාපොරොත්තුුනේ නෑ අපිට මෙහෙම ජීවිතය ගෙවන්න වෙයි කියලා. ගියක් ඇතුළට හිර වෙයි කියලා. සමාජයෙන් ඈත් වෙයි කියලා. යාළුවෝ ඈත් වෙයි කියලා. දැන් මම දැක්කා උදාහරණ කීපයක් මේ භීතිය කොවිඩ් එකට භීතියට දැන් අලුත් නමකුත් හදලා තියෙන විද්‍යාඥයෝ කොරෝනා ෆෝබියා කියලා. කොරෝනා ෆෝබියා කියන්නේ දැන් මම බයයි. මම ඔබට කතාවක් කියන්නම්. මගේ ළඟට එනවා එක තරුණයෙක් ඔහුගේ අවුරුදු 28යි. ඔහු විවාහ වෙලා ඉන්නේ. ඔහුට ළමයි දෙන්නෙක් ඉන්නවා. ඔහුට කොරෝනා හැදුනා. ඔහු රාජ්‍යාංශයේ සේවය කරන්නේ. දැන් කොරෝනා හැදිලා මාස 2ක් ගිහිල්ලා. දැන් මගේ ළඟට ආවේ එයාගේ නෝනයි, බිරිඳයි, ළමයි දෙන්නයි, ඊළඟ පුංචි ළමයි දෙන්නයි මේ තාත්තයි තුන් දෙනාම. බිරිඳ තමයි එක්කගෙන ආවේ. මොකද බිරිඳ කියන්නේ අනේ ડોක්ටර් දැන් කොරෝනා හැදිලා ඉවරලා මාස 2ක් මෙයා ගෙදරින් එළියට යන්නේ නැහැ. රස්සාවට යන්නේ නැහැ බයයි. දැන් රස්සාවෙන් ලියුම් කීපයක් වෙලා තියෙනවා. දැන් මෙයාගේ රස්සාව ටික දවසක් යනවා රස්සාව නැති වෙනවා. ගෙදර ඇතුලේ ඉන්නේ මාස්ක් එක දාගෙන. අර සීල්ඩ් එක දාගෙන. මේ ගෙදර ඇතුලේ අපේ ළමයි ළඟට කිට්ටු වෙන්නේ නැහැ. ඊළඟට මගේ ළඟට එන්නේ නැහැ. මගේ ළඟ නිදා ගන්න එන්නෙත් නැහැ. වෙනම කාමරයක නිදාගන්නේ. ඊළඟට දවසට
20 පාරක් 30 පාරක් විතර අත හොදනවා. දවසට 5 සැරයක් නානවා. මේක මේ මට පේන්නේ මේ කොරෝනා නෙවෙයි ડોක්ටර් මේක වෙන අමුතුම ලෙඩක් හැදිල්ලලු. ඉතින් ඇත්තටම දැන් ඔහු මේ ගත කරන ජීවිතය නිසා ඔහුගේ රස්සාවක් නැති වෙනවා, ළමයි පැත් වෙනවා, අම්මා ළමයි අහනවලු අනේ මොකද මේ තාත්තට වෙලා තියෙන්නේ? තාත්තා අපි ළඟට එන්නේ නැහැ, අපි ළඟින් වාඩි වෙන්නේ නැහැ. නමුත් විද්‍යාඥයෝ කරන දවස් 21ක් ගියාට පස්සේ කොරෝනා හැදිලා ඊට පස්සේ සාමාන්‍ය තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ වැඩට යන්න පුළුවන්, ආශ්‍රය කරන්න පුළුවන්. අපි එළියට යනවා නම් තමයි අර මාස්ක් එක දාගෙන අවශ්‍ය විදියට අපි යන්න ඕන. මේකට කියන්නේ කොරෝනා ෆෝබියා කියලා. අද හොයාගෙන තියෙන විශාල සංඛ්‍යාවක් මේ කොරෝනා ෆෝබියාට ගොදුරු වෙලා කියලා. ඇත්තටම මම මේ කොරෝනා ෆෝබියා වගේ එක උදාහරණයක් ගත්තේ. මම තවත් ලස්සන උදාහරණයක් ගන්නම්. කොරෝනා නිසා මානසික අවපීඩනය ඇති වෙන්න පුළුවන්. ජීවිතේ එපා වීම සහ කලකිරීම. ජීවිතේ නැති කර ගැනීමේ ආශාව. මහිලකට එනවා එක හරි දුක හිතෙන කතාවක් ඒක. එක තරුණියක් අවුරුදු 24යි. ඇය අම්මා තමයි මගේ ළඟට ඉස්සර එක්කගෙන ආවේ. ඇයට තිබුණ සමාජ බීතිකාව. තිබිලි වෙලා ගෙදරින් එළියට එන්නේ නැහැ, විවාහයකට යන්න කැමති නැහැ, මිනිස්සු හම්බ වෙන්න කැමති නැහැ. මෙහෙම ඉද්දි මගේ ළඟට ඇවිල්ලා ප්‍රතිකාර කළා. අම්මා හරිම උනන්දුයි දරුවා ගැන. සමාජ බීතිකාවෙන් එළියට ආවා. මෙහෙම ඉන්නේ අම්මා ඊට පස්සේ විවාහයකොත් හොයලා දුන්නා මෙයාට. දැන් විවාහ වෙන්න හරියටම මාස 2යි තිබුණේ. අම්මත් නැති වුණා කොරෝනා වලින්. ආච්චිත් නැති වුණා කොරෝනා වලින්. ඇයට විශාල කම්පනයක් ආවා. දැන් මගේ ළඟට සති 2ක් වෙනවා ඇවිල්ලා ඇය මට ජීවිතේ එපා වෙලා ડોක්ටර්. මට හුඟා ආදරය කරපු අම්මා නැති වුණා. ඊළඟට මට හුඟා මම ළඟින්ම හිටපු ආච්චිත් නැති වුණා. මට නිින්ද යන්නේ නැහැ. මට කෑම කන්න බෑ. මට ඇඟට පණ නැහැ. කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. දැන් මට විවාහයත් එපා වෙලා අම්මා මේ සියල්ලම ලෑස්ති කරලා මට තිබුණේ. මම මොකද කරන්නේ? මට නිතරම එන්නේ සිතට මරණය මීට වැඩිය හොඳයි. මරුණනම් මේ සියල්ලම මට පේන්නේ නැහැ කියලා. She has suicidal thoughts, thinking about suicide and method. මරණය ක්‍රමයකට කල්පනා කරනවා. ඇයි හිතන කෝච්චියට පනින්න ඕනේ කියලා. මොකද ඇයි ජීවත් වෙන්නේ රාගම හරිය ඒ කිට්ටුවෙන් කෝච්චිය යනවලු. දැන් බලන්න කොරෝනා නිසා ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් මනෝවෛද්‍ය අංශයේ කියනවා කොරෝනා හැදුනලා සනීප වුණාට පස්සෙත් උනත් පුච්චලයේ මාස 3-4ක් මානසික අවපීඩන ලක්ෂණ තියෙන්න පුළුවන් කියලා. ඒ වගේම එක සමීක්ෂණයක් තියෙනවා කොරෝනා හැදුන අයගෙන් සනීප වෙච්ච අයගෙන් 52%කට මානසික අවපීඩන එනවායි කියලා. ජීවිතේ පාවීම, ජීවිතේ කලකිරීම, ජීවිතේ නැති කර ගැනීමේ සිතුවිලි, ඊළඟට කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. රස්සාවට එහෙම වුණොත් ඉක්මනින් මනෝවෛද්‍යවරයෙක් හම්බෙන්න ඕන. මොකද මේක පැහැදිලිවම කොරෝනාත් එක්ක එන මානසික පීඩනය, that is depression due to after effects of corona කියලා කියන්න පුළුවන්. මේ කොරෝනාත් එක්ක එන දේවල් හුඟක් අය දන්නේ නැහැ. ඊළඟට මම තවත් දැකලා තියෙනවා දැන් කොරෝනාත් එක්ක සමහර ලෙඩ වැඩි වෙනවා නිල්මිනි. එකක් තමයි OCD, ග්ලස්ටිය. අර හොදන ලෙඩක් තියෙන්නේ හොදනවා ඉවරයක් නැහැ. චෙක් කරන ඉවරයක් නැහැ. ජනේලේ වහලද කියලා. ඒ ලෙඩ දැන් දෙක වෙලා. දැන් ගෙවල් වල ඉන්න අනිත් අයට විශාල ගැටලුවක් කියලා. මට එන එක අම්මගෙන පුතාට තිබුණේ ග්ලස්ටිය නැත්නම් ඔබ්සෙසිව් කම්පල්සිව් ඩිසෝඩර් කියන මානසික තත්ත්වය. ඉස්සර 16 හේදුවේ ડોක්ටර් දැන් 30 40ක් හොදනවා. දැන් අමුතුම බයක් මේ කොරෝනාත් එක්ක. නාන්න ගියාම පැය 3ක් බාත්රූම් එකෙන් එළියට එන්නේ නැහැ. එළියට යන්නෙම නැහැ. ළඟ තියෙන කඩේටවත් යන්නේ නැහැ. ගෙදර ඇතුලේ මාස්ක් එක දාගෙන ඉන්නේ මාස් දෙකක් දානවා. ඒක දාලා තව උඩින් තව එකකුත් දානවා. දාලා උඩින් සීල්ඩ් එකක් දානවා. අර ග්ලස්ටිය වැනි මානසික රෝග මේ කාලේ වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ඔය සමාජ විරෝධී පෞරුෂ ඒ වගේ අපි තුමුද සමහර අය ඉන්නවා බොනවා බීගෙන තමයි ජීවිතය ගත කරන්නේ නේද? ඒ සමහර අය ඉන්නවා සූදුවට යනවා. එවැනි අයගේ ජීවිත එක්තරා විදියකට කඩා වැටෙනවා. ඕක තවදුරටත් වැඩි වෙලා. ඒ නිසා සමාජ විරෝධී පෞරුෂයන් බොන අයගේ ඒ වගේ කට්ටියගේ ඒ විකාර රූපී ජීවිත වැඩි වෙලා කියලා කියන්න පුළුවන් මේ කොරෝනාත් එක්ක. එහෙනම් කොරෝනාත් එක්ක සම්පූර්ණයෙන්ම සමාජයේ උඩු යටිකුරු වෙලා තියෙනවා. මේ පැත්ත ගැන හිතන්නේ නැතුව අපි කොරෝනා නිසා ඇති වෙන නියුමෝනියාවත් හෘදවස්ත්‍රයේ අමාරුවක් ගැන හිතලා හරියන්නේ නැහැ. මොකද අපේ මනස දුර්වල වුණොත් ඉක්මනින්ම නිල්මිණි අසනීප වෙනවා. ඉමුනිටි එක අඩු වෙනවා. ප්‍රතිශක්තිය අඩු වෙනවා. අපි දන්නේම නැහැ. අද අතුල් බූටෝ කියන ඇමරිකාවේ National Institute of Health කියන එකේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙක් කියනවා කොරෝනා වලට
හුඟා බය වෙන්න ඕන හේතුව අපේ ප්‍රතිශක්තිය අඩු වෙනවලු. B cell සහ T cell. එහෙනම් ඔබ කොච්චර මාස්ක් එක දැම්මත් ඔබ අත හේතුවත් මොනෝ කරත් ඔබ පහසුවෙන්ම කොරෝනාවට ගොදුරු වෙන්න පුළුවන් ඔබේ ප්‍රතිශක්තිය. මොකද වෛරස් එක්ක සටන් කරන්න මේ ප්‍රතිශක්තිය ඕන. B cells ඕන, T cells ඕන. ඒක අඩු වෙනවලු අපි මානසිකව වැටුනම. ඉතින් ඒක වෙනවා ඒ නිසා ඔබ කොච්චර මාස්ක් දාන්නත් වැඩක් නැහැ. ඔබ ඉක්මනින්ම ඔබේ ඇඟට මේ අසනීපය ඇතුල් වෙනවා. මානසික ශක්තිය වැඩි කරගන්න ඕන. නිරෝගීව ඉන්න අපි අමතක කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ ව්‍යායාම, ඊළඟට ආහාර වේල, පෝෂණය සහිත ආහාර වේලක් ගන්න, සතුටින් ඉන්න, දවසේම ටීවී ඉස්සරහට ඉඳගෙන නැත්තම් ෆෝන්ස් වල ඉඳගෙන විශාල ආතතියක් නිර්මාණය. දැන් මේ කාලේ වෙච්ච තව විශාල හානියක් නෙමෙයි මේ ෆෝන් එකට ඇබ්බැහි වීම. වීඩියෝ ගේම්ස් වල දරුවෝ. ඒ දරුවෝ හිර වුණානේ දරුවන්ට ස්මාර්ට් ෆෝන් අරන් දුන්නා. අමුතුම ලෝකයකට දරුවෝ ආවා. කවදාවත් නැහැ මේ අවුරුදු 15යි 16යි මේ ඔන්ලයින් කරන්න ගිහලා ඒකෙන් හිමින් වීඩියෝ ගේම් ඇඩික්ට් වෙලා. දැන් අපි ළඟට හරියට දරුවෝ එනවා ෆෝන් එකෙන් එළියට ගන්න බෑ. Free Fire කියයි මම නම් දන්නේ නැහැ. එක එක නම් වල ගේම්ස්. පැය 7-8 ෆෝන් එකේ මේ දරුවෝ ලෙඩ වෙලා තරහ යනවා. දෙමව්පියන්ගෙන් ඈත් වෙලා කෑම කන්නේ නැහැ, නිදා ගන්න නැහැ. ගෙදර හැමදාම රණ්ඩු. මෙන්න මේ වගේ පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා. වෛද්‍යතුමනි දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා වගේ දැන් අපි මේ කතා කරා අවපීඩන, ආතතිය, භීතිය මේ සියලුම දේ මනුස්සයන්ට ඇති වෙන්න පුළුවන් මුළු ලෝකෙම. එතකොට මෙතනදී දැන් වෛද්‍යතුමන් කිව්වා සමබර ආහාර වේලක් ගැනීම අවශ්‍යමයි කියලා. හැබැයි මේ ආතතියත් එක්ක මේ කොවිඩ් එකත් එක්ක ගොඩක් අය ගෙදර ඉඳගෙන ගොඩාක් කන්න පටන් ගත්තා. ඒ කියන්නේ සීමාව ඉක්මවලා කෑමට පුරුදු වුණා. මෙතනදී මම දකින පස්සට ඒ කියන්නේ පහු කාලෙන වෙනකොට අපිට මේ අතුරු ආබාධ දකින්න ලැබේ දෝ කියන අනිවාර්යයෙන්ම ඔබ කියන්නේ ඊටම වැදගත්. දැන් මේ කොවිඩ් එකත් එක්ක වෙච්ච දෙයක් තමයි ස්ට්‍රෙස් ඊටින් කියලා. මොනවා හරි කනවා. ඒ කන්නේ හුඟක් අපි පිස්ටේ සහිත ආහාර. සහ පැණි රස. ඔව් පැණි රස. එහෙම නැත්නම් ස්වීට්ස්. සීනි, පිස්ටේ මේ දෙකම අපි තරබාරු බවට පත් කරනවා. ඔබ අහලා ඇති කෙනෙක් තරබාරු කියන්නේ අර BMI ඒ කියන්නේ මේ බොඩි මෑස් ඉන්ඩෙක්ස් එක වැඩි වෙන්න අපි ලෙඩ වලට වැඩි වෙනවා වැඩි. දැන් උදාහරණයක් වශයෙන් බොඩි මෑස් ඉන්ඩෙක්ස් එක නිරෝගී කෙනෙක්ගේ තියෙනවනේ 20ට අඩුවෙන්. ඒ උස බෙදීම බර බෙදීම උසේ වර්ගය තමයි බොඩි මෑස් ඉන්ඩෙක්ස් කියන්නේ. ඉතින් මේක 20යි 25යි අතර තිබුණොත් අපිට කියන්න පුළුවන් ඔබ නිරෝගී කියලා. 25යි 30යි අතර තිබුණොත් ඔබ මහතයි. 30න් ඉහළ තියෙනවා ඔබ තරබාරුයි. දැන් විද්‍යාඥයෝ කියනවා මේ බොඩි මෑස් ඉන්ඩෙක්ස් එක 30ට වැඩි නම් ඔබ සාමාන්‍ය කෙනෙක්ට වඩා දියවැඩියාව වැනි තත්ත්වයකට ගොදුරු වෙන්න තියෙන හැකියාව මට මතක විදියට 10 ගුණයකින් විතර වැඩි. ඒ කියන්නේ ඔබේ බර වැඩි වෙන්න ඔබ දන්නවා වැඩි පහසුවෙන්ම අපි රෙඩ් වලට ගොදුරු වෙනවා. හෘදයාබාධ ඊළඟ මේ සේරම ස්ට්‍රෙස් ඊටින්. ගා පිස්ටේ සහ සීනි කෑම. ඇත්තටම සීනි අපි පිටින් ගන්නත් වැඩක් නැහැ. විශේෂයෙන්ම ඔබ බත් එහෙම දවල් කාලේට විශාල ප්‍රමාණයක් කනවා නම් විශේෂයෙන්ම ඔය වයස අවුරුදු 40ට වැඩි නම් ඔබ බත් විශාල ප්‍රමාණයක් කනවා නම් අඩු ප්‍රමාණයක් බත් කන්න පුරුදු වෙන්න. පාන් එහෙම නොකා ඉන්න තරමට හොඳයි. මොකද අපි ඉස්සර වගේ ගොවියෝ වගේ හොඳක් වැඩ කරන කෙනෙක්ට නම් ප්‍රශ්නයක් නැහැ. වැඩ නොකර ගෙදර ඉන්න එවැනි ජීවිතයක් ගත කරනවා නම් ඔබ කාර්යාලයක ජීවිතයක් ගත කරනවා නම් අසීමිත විදියට ගිජු විදියට ආහාර ගැනීම පැහැදිලිවම හුඟක් දේවල් ඔබෙන් නැති වෙලා යනවා. ලිංගික ශක්තිය හිටන් අඩු වෙනවා තරබාරු වුණාම, ජීවිතේට ඉක්මනින් ડિප්‍රෙෂන් වලට යන්න පුළුවන් තරබාරු වුණාම, දියවැඩියාවට යන්න පුළුවන්, හෘදයාබාධ වලට යන්න පුළුවන්, ආතරයිටිස් වලට පවා යන්න පුළුවන්. තව අපිට නොපෙමෙන හුඟක් ලෙඩවලට තරබාරුකමත් එක්ක ඇතුල් වෙන්න පුළුවන්. වෛද්‍යතුමනි විරාමයට යන්න ඉස්සෙල්ලා කෙටියෙන් මම දැනගන්න කැමතියි දැන් මෙතනදී හැම වෙලෙම වෛද්‍යවරුන් පවසන විටමින් D, C වැනි දේවල් වැඩිපුර ගන්න කියලා. එතකොට ආහාර මාර්ගයෙන් හෝ එහෙම නැත්නම් වෙනම විටමින් සප්ලිමන්ට් මාර්ගයෙන් හෝ ගන්න. ඇත්තට විටමින් ගැන කිව්වම මට විටමින් මේනියාවක් ඇති කරගන්න එපා. ස්වාභාවික විටමින් හුඟක් තියෙන කොළ කැඳ. ඔබට උදේට ලොකු කොළ කැඳ කෝප්පයක් බොන්න පුළුවන් නම් දවසට ඕන සේරම විටමින් දෙනවා. අද හාවර්ඩ් යුනිවර්සිටි එකේ විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා ස්වාභාවික විටමින් තමයි හොඳම විටමින්, ප්‍රති විටමින් නෙමෙයි. නමුත් විටමින් D වගේ එකක් ඔබට ගන්න වේ සමහරවිට. මොකද විටමින් D අපි ගන්න ආහාරයෙන් අපිට ලැබෙන ප්‍රමාණය මදි කියලා. මොකද ඉස්සර මිනිස්සු අවුවේ හිටියනේ, ගිහිල්ලා වැඩ කරානේ. විටමින් D නිකම්ම අර පාරජම්බුල කිරණත් එක්ක අපේ ශරීරයේ විටමින් D හැදුනා.
අර විටමින් D අඩු වුණොත් අපේ ප්‍රතිශක්තිය අඩු වෙනවා. ප්‍රතිශක්තිය අඩු වුණොත් ඔබ ලේසියෙන් කොවිඩ් වලට ගොදුරු වෙනවා. ඒ අද වෙනකොට ડોක්ටර්ස්ලා කියනවා විටමින් C, විටමින් B, ඒ වගේම එවැනි දෙයක් විශේෂයෙන්ම CBD වැනි විටමින් වර්ග ඔබට බාහිරෙන් ඔබ හුඟක් පළතුරු කන්නේ නැති කෙනෙක් නම්, ඒ වගේ බහුවේ ඉන්නේ නැති කෙනෙක් නම් ඒවා පෙති ආකාරයෙන් හරි ඔබ විටමින් ගන්න ගියාම මේ ලොකු ගන්න එපා රුපියල් 50යි 60යි කියලා. කිසිම වෙනසක් නැහැ. 7-15 විටමින් C පෙත්තයි රුපියල් 10 විටමින් C පෙත්තයි අතර කිසිම වෙනසක් නැහැ. මෙවැනි මිත්‍යාවන්ට බහු වෙන්න එපා. විටමින් D එක ඔබට රුපියලට ගන්න විටමින් D එකත් රුපියල් 50ට ගන්න පෙත්තෙත් කිසිම වෙනසක් නෙවෙයි තියෙන්නේ විටමින් D. මේවා ඕන අල්ප මාත්‍රයක්. ඒ නිසා ඔබේ පොකට් එකට විදින්න විශාල සමාගම් ඉන්නවා. ඒ නිසා උගා ප්‍රවේශම් වෙන්න ඕන ඔය විටමින් වලට සල්ලි වියදම් කරනකොට. ඔව් ඒ වගේම තමයි ඔබ දන්නවද අපේ වෛද්‍යතුමන් මේ කතා කරපු දේ තුලදී ඔබට එකතු කරගන්න ගොඩාක් දේවල් තියෙනවා. අපි දන්නවා අපිට කතා කරන අය මේ විස්තරාත්මකව මේ දේවල් අහන නිසාවෙන් තමයි අපි එකින් එකට මේ අවස්ථාවේදී කතා කරේ. ඒ වගේම තමයි අපේ උපදේශිකා විර්ෂුණී වීසිංහ මහත්මිය දැන් මේ කොරෝනා සමග ඇතුළත් තියෙන භීතිය තුලින් යමකුව ගලවා ගන්න. දැන් අපි එක තැනකදී දැක්කා අපි මේ පුවත්පත් වලින් විද්‍යුත් මාධ්‍ය වලින් තාත්තා කෙනෙක් තමන්ගේ අර අඩු වයසේ දරුවා පාසල් යන දරුවට පහරක් එල්ල කරලා කොස්සකින් ජීවිතක්ෂයට පත් වුණා. එතනදිත් මේ සම්බන්ධයක් ආවෙ ඉතින් කොරෝනා තමයි. ඔන්ලයින් මාර්ගෙන් ඉගෙන ගන්න නිසා. ඒතර මෙවැනි ඛේදවාචකයන් වලට අපිට දැන් මුහුණ දෙන්න සිද්ධ වෙලා තිනවා. මෙතනදී මේ හැම දෙයක්ම මොන ආකාරයටද උපදේශිකාවක් හැටියට උපදේශනේ දෙන්න පුළුවන් සහ දැන් ඇත්තටම අපේ හිතගා වැඩසටහන බලලා කතා කරපු කාන්තාවක් මාත් සමග කිව්වා ඇයට මැරෙන්න ඕන කියලා තමයි කියන්නේ. මම වෛද්‍යතුමාට දුරකථනයෙන් කතා කරලා මේ සම්බන්ධයෙන් ඇහුවා. මේ ස්වයං පුරුෂයාගෙන් ප්‍රශ්නකුත් නැහැ, දරුවන්ගෙන් ප්‍රශ්නකුත් නැහැ. හැබැයි ඇය කියන ඇයට සේදි විහානි කරගන්න ඕන කියලා. ඔබතුමියට මොන වගේ උපදේශයක්ද දෙන්න පුළුවන් ඇත්තටම? ඔව් මෙහෙමයි නිල්මිනි. දැන් ওই ප්‍රශ්නේ කතා කරොත් අපි මේ දවස්වල මේ තියෙන දැන් කොරෝනා ව්‍යසනයත් එක්ක මේ ආපු ගැටලුනේ අපි දැන් කතා කරේ මෙච්චර වෙලා. දැන් ඇත්තටම දැන් අපේ වෛද්‍යතුමා ඉස්සෙල්ලා පැහැදිලි කරා වගේ අද ලෝක මානසික සෞඛ්‍ය දිනේ හින්දාම මට හිතෙනවා චුට්ටක් මේ හැම පැතිකඩක්ම අරගෙන කතා කරොත් හොඳයි කියලා. දැන් මෙතනදී ප්‍රධාන වශයෙන්ම දැන් ඔබ මගෙන් අහුව විදියට දැන් මේ කොරෝනා බීතිකාව, කොරෝනා ෆෝබියා කියන එක දැන් අපි දන්නවා දැන් අපේ සායන වලට විවිධ බීතිකාවන් තියෙන අය හම්බ වෙනවා අපිට සායනයේදී. ගොඩක් වෙලාවට කැරපොත්තන්ට බයයි, හූනන්ට බයයි, හරිද? එතකොට වාහනවල යන්න බයයි, ලේ දකින්න බයයි, විවිධ ෆෝබියාස් තියෙනවා මනෝවිද්‍යාව තුළ අපි විග්‍රහ කරනකොට. නමුත් මෙහෙම ගන්නකොට ප්‍රධාන වශයෙන් කියන්න ඕන එකක් තමයි මේ කොරෝනා ෆෝබියා කියන එක. දැන් ඔන්න අලුතෙන් නිර්මාණය වෙලා තියෙනවා. අපේ වෛද්‍යතුමා කිව්වා වගේ. එතකොට මේ කොරෝනා ෆෝබියා එක ගැන කතා කරනකොට මම කැමති නිල්මිනි ඉස්සෙල්ලාම මේ පොඩ්ඩක් මගේ ළඟට ආපු පොඩි කතාවක් එක්ක මේක කියන්න. මොකද්ද මට ඒක හිතුණා කියන්න. මගේ ළඟට එනවා පොඩි දරුවෙක් වයස අවුරුදු 12ක විතර. මේ දරුවට අම්මා තමයි දරුවව එක්කන් එන්නේ. දරුවට දැන් මාස 2ක විතර කාලෙක ඉඳලා ගොඩාක් කේන්ති යනවා. හරියට කේන්ති යනවා. ඒ වගේම අර වෙනදා වගේ වමනාවක් නැහැ අධ්‍යාපනයේට. පුංචි දේ ඇහුවත් හරි නොරුස්සන ස්වභාවයක් මූඩ් අර අපි කියන්නේ මූඩ් ගහලා ඉන්නවා කියලා ගෙදර. ඉස්සර ටිකක් කෙලිලොල් විදියට ගෙදර හිටපු දරුවේ. ඉතින් අම්මා කියනවා හරි හොරතල් මගේ දුව දැන් මොනවා වෙලාද මන්ද දැන් කතා කරන්නේ වැඩිය නැහැ. ඊට පස්සේ දැන් මම මේක ගැන තොරතුරු කතා කරගෙන යනකොට මාස 2කට විතර කලින් ඇය මට කියනවා ඇයගේ තාත්තට පියාට කොරෝනා හැදිලා තියෙනවා. කොවිඩ් පොසිටිව් වෙලා තියෙනවා. කොවිඩ් හැදිලා කොහොම හරි නිරෝධායන මධ්‍යස්ථානයක ඉඳලා දැන් ඔහු ගෙදර ඇවිල්ලත් මාස 3කට විතර අධික කාලයකට ගත වෙනවා. දැන් දරුවා නමුත් තාත්තා ඇවිල්ලා මාස 2කමාරක් 3ක් වුණත් තාත්තා තාමත් අර තියෙන ෆෝබියා එකට බයට දරුවා ළඟටවත් යන්න හැල්ලු. කාමරයක් ඇතුලේ වෙනම තමයි තාත්තා දැන් ඉන්නේ. ආවත් අර ඉස්සලා අපේ ડોක්ටර් කිව්වා වගේ මේ ෆේස් මාස්ක් එකයි කයයි ඊට උඩින් ෆේස් ෂීල්ඩ් එකයි ඔක්කොමත් දාලා හැම වෙලෙම ග්ලව්ස් දෙකකුත් දාන් එහෙමලු ගෙදර ඉන්නේ. දැන් වයිෆ් කියන මම්මත් අඩු ගානේ මගේ ළඟටවත් එන්නේ නැහැ නිදා ගන්න. මෙයා වෙනම තමයි ඉන්නේ. ඉතින් ඒක දරුවට සෑහෙන විදිහට බලපාලා තිබුණා. අපි හොයන් යනකොට නැතුව දරුවට වෙන කිසිම ගැටලුවක් ගෙදර ඇතුලේ නැහැ. තාත්තට හරි ආදරේ. දැන් තාත්තා ඇත්වීම තමයි මේ දරුවට මෙතන බලපාලා තියෙන කාන්සාමී තත්ත්වයක් අපි දැක්ක ඇන්සයිටි එකක් වගේ දරුවට ඇවිල්ලා තියෙනවා. එතකොට
දරුවත් එක්ක මම කතා කරන දරුවා කියනවා මම ළඟට යනකොට තාත්තා මාව දැක්කම දුවනවා එන්න එපා කියලා. ඉතින් මට ඒක හරි ප්‍රශ්නයක්. ඉතින් දැනෙනවනේ පුංචි දරුවෙක්ට මේක කොහොම වුණත්. ඉතින් ඊට පස්සේ මෙතනදී අපි දැකපු දෙයක් තමයි ඉතින් මම ඇහුවා හස්බන්ඩ්වත් එක්කගෙන අපි මේක ගැන කතා කරමු. මොකද ඔහු දැන් තාම බියෙන් ඉන්න ඉස්සෙල්ලා වෛද්‍යතුමාත් කිව්වා සති 3ක් දවස් 21ක් ගියාට පස්සේ ඕනම අපේ වෛද්‍ය මතේ තමයි ගොඩක් වෙලාවට මේ පැතිරෙන ප්‍රමාණය අඩුයි පැතිරෙන්නේ නැහැ කියන එක. ඉතින් එතකොට එතනදී දැන් අර පියාගේ වෙච්ච ප්‍රශ්නෙත් එක්ක අපි ගෙන්වලා ඊට පස්සේ පසු කාලිනව අපි මම ඔහුත් එක්ක දුරකථන යුත් සම්බන්ධ වුණා. සම්බන්ධ වෙලා අපි හොඳ මනෝ අධ්‍යාපනයක් මෙතනදී ලබා දුන්නා. මොකද අපේ මේ මනෝවිද්‍යාත්මක අධ්‍යාපනය තමයි නිර්මිනි මහත්මිය ඇත්තටම අවශ්‍ය වෙන්නේ. රුෂිනි මහත්මිය මට සමා වෙන්න ඕන. හොඳම තැනකදී මේ මම පොඩි විරාමයක් ඉල්ලනවා සමා වෙන්න. කෙටි විරාමයකට ගිහිල්ලා නැවතත් අපි කතා කරමු. අපි නවත්තමු දැනින්ම කතා කරමු. අපි කතා කරගෙන හිටියේ කොහොමද මනෝවිද්‍යාත්මක අධ්‍යාපනය මෙවැනි පවුලක් හම්බුනාම මෙවැනි තත්ත්වයක් තියෙන සේවා ලාභියෙක් අපි ළඟට ආවම දෙන්නේ කියලා. ඉතින් එතනදී හොඳම මනෝවිද්‍යාත්මක අධ්‍යාපනය තමයි ඇත්තටම ඔබට කියන්න තියෙන්නේ. අපි දන්නා වෛද්‍යවරුන්ගේ මතය මේ මම ඉස්සෙල්ලත් කිව්වා වගේ සති 3ක් විතර යනකොට මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. ඒ වගේම අපි එළියට යනකොට ඔබ පරිස්සම් වෙන්න ඕනේ කොහොම කරත්. නමුත් ගේ ඇතුලේ ඉන්නකොට තමන්ගේ සමීපතයන්ගෙන් ඈත් වීම කියන්නේ ඊට වඩා ලොකු ප්‍රශ්නයකට ගෙදර ඇතුලේ ඔබට මුහුණ දෙන්න වෙනවා සහ දරුවන්ගේ මානසික මට්ටමට බිරිඳගේ මානසික මට්ටමට මේක සෑහෙන බලපානවා. මොකද අපි දැක්කපු ප්‍රධාන දෙයක් මේ ෆෝබියා එක නිසා ගොඩක් වෙලාට අර ගෙදර තියෙන සංනිවේදන කුසලතා මාධ්‍ය සේරම නැති වෙලා යනවා. දරුවගේ හැඟීම් බෙදා ගන්න වෙලාවක් නැහැ. බිරිඳත් එක්ක තියෙන මානසික මේ සමගිය සහ මේ කායික සම්බන්ධතා මේ ඔක්කොම නැති වෙලා යනවා. ඉතින් ඒකත් ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒ වගේම ඔබට කියන්න තියෙන ඔබට දැන් මෙහෙම තත්ත්වයක් එලා මාසයක් දෙකක් පහු වෙලා නම් ගෙදර ඉන්නකොට මෙහෙම ෆෝබියා එකක් ඔබටත් දැනට දැනෙනවා නම් ගොඩක් වෙලාට දැන් මම දැකලා තියෙනවා තව දෙයක් නෙවෙයි මේ ඔය නිවුස් එහෙම අහනවනේ සමහර අය මම දැකලා තියෙනවා නිවුස් අහනවා උදේටත් අහනවා දවල් යන එකයි රෑ යන එකයි ආයි channel වල යන හැම එකයි ඔක්කොම අහනවා නිවුස් ටික. අහලා අර තියෙන පීඩනෙත් ඔලුවට දා ගන්නවා. ඒක නිසා සාමාන්‍ය විනාඩි 15ක් විතර නිවුස් වල ඔබට අවශ්‍ය කොටස බලලා එතනින් අයින් වෙනවා නම් ගොඩක් හොඳයි කියලා කියනවා. මොකද නැත්තම් මේක තව තුරට තාත්තියක් බවට පසුකාලීනව එන්න පුළුවන් හින්දා. ඒ වගේම තව දෙයක් ඔබට කියන්න පුළුවන් ඔබට මේකෙන් එළියට එන්න තියෙන හොඳම ක්‍රමය තමයි අපේ ડોක්ටර් ඉස්සෙල්ලා පැහැදිලි කරා ප්‍රතිශක්තිකරණය ගැන. ඉතින් හොඳම දේ තමයි ව්‍යායාම කරන්න පුළුවන්. අපි දන්නවා සාමාන්‍ය මාසයක් දෙකක් ගියාට පස්සේ අපිට අර වෙහෙස දැන් අපිට හැදුනට පස්සේ වෙහෙස වෙන්න එපා කියලා කිව්වට නමුත් මාස දෙකක් තුනක් ගියාට පස්සේ අපිට පුළුවන් අපිට සාමාන්‍ය විදිහට ව්‍යායාම වල නිරත වෙන්න. ඔබට එළියට යන්න බයක් තියෙනවා අපිට පුළුවන් ගේ යවට තියෙන පරිසරය තුල පොඩ්ඩක් මේක ගැන හොඳ ව්‍යායාම ක්‍රමයකට ඔබට යොමු වෙන්න. ඒ වගේම ඔබ කලින් කරපු සාමාන්‍ය ක්‍රියාවලින් අපි දන්නවා ගෙදර ඉන්නකොට දරුවොත් එක්ක එකතු වෙලා ටිකක් සෙල්ලමක් කරන්න දරුවොත් එක්ක එකතු වෙලා එහෙම නැත්නම් සින්දුවක් කියන්න මොනවා හරි කියන්නේ සාමූහික වැඩසටහනක් වගේ ගෙදර එකතු වෙලා කරන්න අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ කරනකොට මේ මානසික නිදහස ඔබට නිකම් එනවා. ඒ වගේම තව දෙයක් තමයි හොඳට ජලය පානය කරන්න ඕනේ. මම හිතන්නේ ප්‍රධානම දේ අපේ තියෙන දෙයක් තමයි අර සාමාන්‍ය වතුර බොන්න කියන එක ටිකක් හරි කම්මැලිනේ. පේන තැනක වතුර බෝතලයක් තියාගෙන හරි දවසට ලීටර 2ක් ඔබට අවම වශයෙන් වතුර පානය කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ඒක තමයි ප්‍රධාන වශයෙන්ම කියන්න ඕනේ. ඒ වගේම ඔබ අහපු අනිත් ප්‍රශ්නෙට මම ආවොත් ඇත්තටම නිර්මිනේ අර පියාගේ කතාව මට කිව්වා අර දරුවෙක්ට පහර දීම සම්බන්ධව. ඉතින් මම ඒක කොයි පැත්තක්වත් මම සාධාරණීකරණය කරන්න යන්නේ නැහැ. තාත්තාද හරි පුතාද හරි කියන්න. නමුත් මම දැක්ක ඕකට සමාජ මාධ්‍යවල ගොඩාක් දේවල් ලියලා තියෙනවා. හැබැයි මම දැක්කින දේ මමත් ඔබට එකගයි ඉස්සෙල්ලා කිව්වා වගේ කොරෝනාව තමයි මේකට ප්‍රධානම හේතුව කියලා මට හිතුණා. මොකද දැන් ඒ දරුවත් ඉන්නේ ආතතියෙන් පියත් දැන් දකින්නවා දරුවා ආතතියත් එක්ක ඔන්ලයින් පන්ති වලට සහභාගී වීමත් එක්ක ඕකත් එක්කනේ ඔය මං හිතන්නේ ඕකට යන්නේ නැත්තේ ගොඩක් දුරට තාත්තා ඒ දරුවට පහර දීලා තිබ්බේ මම දැකපු විදියට මේ කියන්නේ පන්ති වලට සහභාගී වෙන්නේ නැහැ. ඒක කියන්නේ වෙනදට වඩා අධ්‍යාපනයට යොමු වෙන්නේ නැහැ කියන දේත් එක්ක. එතකොට ඒ ආතතියින් තමයි මේ පිට වෙලා යන්නේ මේ විදියට. ඒ වගේම අර ඔබ කියපු ඉස්සෙල්ලා කාන්තාව ගැනත් මට හිතෙනවා එයාත් ලොකු ආතතියකින් ඉන්නේ නැති කියලා. මොකද අපි දන්නවා අපේ අවම වශයෙන් සති දෙකකට වඩා වැඩි කාලයක් ඕනෑම කෙනෙක් මානසික ආතතිය හිටියොත් අනිවාර්යයෙන්ම මානසික අවපීඩනය අපිට එනවා. මොළයේ සිදුවෙන ලොකු රසායනික වෙනස් වීමක් නිසා විශේෂයෙන්ම සතුට ගෙන දෙන රසායනිකයන් නිසා තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. ඉතින් එහෙම වුණාට පස්සෙත් අපිට නිකම්ම සියදිවි නසා ගන්න අවශ්‍යමයි කියන සිතුවිල්ලක් එන්න පුළුවන්. මම හිතන්නේ ඉතින් මනෝවෛද්‍ය ප්‍රතිකාරයකට තියෙනවා. ඒවට යොමු වෙන්න ඕනේ. එහෙම වුණොත් මේ තත්ත්වෙන් එළියට ගන්න පුළුවන්. මොකද අර කතාවක් කියනවානේ ශාරීරිය සුවපත් වෙනවා අනිවාර්යයෙන්ම මනස සුවපත් වුණොත් කියලා. ඉතින් ඒක තමයි කරන්න ඕනේ. ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් අද දවස වෙන් වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මම හිතන්නේ වෛද්‍යතුමනි රුෂිනි මහත්මිය මා දකින විදිහට හිතේ ශක්තිය තමන්ගේ විශ්වාසය ගොඩක් වැදගත් වෙනවා තමන්ගේ ජීවිතේ
ඉදිරියට ගෙනියන්න. ඒ ශක්තිය විශ්වාසය තියාගෙන වැඩ කරන්න පුළුවන් නම් ඔබගේ ජයග්‍රහණය ඔබ නොදුනුවත්වම ළඟා කරගන්න පුළුවන් කියන එක මම විශ්වාස කරනවාමයි. අපිත් එක්ක ඉන්න දුරකථනයෙන් කෙනෙක් කතා කරන්න ආයිබෝවන්. ආයිබෝවන්. වෛද්‍යතුමනි, මේ දවස්වල මේ ලෝකේ තියෙන කොරෝනා තත්ත්වෙත් එක්ක අපි හැමෝම මේ දැඩි ආතතියකටපත් වෙලා ඉන්නේ. මේ වගේ අවස්ථාවක ඕනම කෙනෙකුට භාවනාව වැදගත් ව්‍යායාමයක් විදිහට භාවිතා කරන්න පුළුවන්ද? මට මේක ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් වෛද්‍යතුමනි. ඔව්, මම හිතන්නේ විද්‍යාත්මක කරුණක් අහන්නේ භාවනාව ගැන. භාවනාව ගැන කිව්වම අපි දන්නවා බෞද්ධ දර්ශනය ඒ වගේම තව නොයෙකුත් ආගම් වලට සම්බන්ධ වෙනවා. භාවනාව හොඳ ප්‍රතිකාරයක්ද ආතතියට? ඔව්. ආතතියට ඊටාත්ම හොඳ ප්‍රතිකාරයක්. ඒ විතරක් නෙවෙයි අපේ දිනදා ජීවිතයටත් ඊටාත්ම හොඳ ප්‍රතිකාරයක් භාවනාව. ඔය භාවනාව ගැන විද්‍යාත්මක කරුණු ඉදිරිපත් කරොත් එහෙම එකක් තමයි භාවනාව කියන්නේ එක්තරා විදිහක මයින්ඩ්ෆුල්නස්. කියන්නේ මේ මොහොත තුළ මනස තබා ගැනීම. බුදුරජාණන් වහන්සේගෙන් එක බ්‍රාහ්මණෙක් අහනවා ගෞතම දැන් ප්‍රඥාවන්තයාගේ මනස මොන අවධියේද තියෙන්නේ කියලා. බුදුන් වහන්සේ කියනවා අතීතය තුළ ජීවත් වන්නත් අසාර්ථක පුච්චලෙක් කියලා. අනාගතය ගැන සීන මාමව සිටින පුච්චලයක්, ඒ ගැන තැවෙන පුච්චලයක් අසාර්ථක පුච්චලෙක්. ප්‍රඥාවන්තයාගේ මනස මේ මොහොත තුළ ඇත්තම නිර්මිණි ඔය කියන්නේ මයින්ඩ්ෆුල්නස්. මේ මොහොත තුළ දැන් මම කතා කරනවා නම් මම කතා කරන සිහිය. මම කෑම කනවා නම් කෑම කන සිහිය. මම නානවා නම් මේක පුරුදු කරන්න ඕන. මේක සමත ඉරියාපත කියලා මම බුදුන් වහන්සේ දේශනා කළා තියෙනවා. නමුත් දැන් බලන්න මේක කොච්චර විද්‍යාත්මකද කියලා මම පොඩ්ඩක් පෙන්වන්න කැමතියි. මම මේ ළඟදී මම දැක්ක ටයිම් සංග්‍රහයේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ දෙන්නෙක් සමීක්ෂණයක් කරනවා 2000 ගාණක් මිනිස්සු අරගෙන මිනිසාගේ සිත කොහෙද තියෙන්නේ කියලා බලන්න දවස පුරා ගෙවෙනකොට. උදේ නැගිටලා හවස් වෙනකම්. ඒ සමීක්ෂණයෙන් පේනවා 50%කම හිත තියෙන්නේ අතීතේ නැත්තම් අනාගතේ කියලා. මේ මොහොත තුල නෙවෙයි කියලා. ඕන් කියනවා ඒ තියෙන්නේ හුඟක් වොරීස්ලු. මට ලැබෙන ආදායම මදි, මගේ ළමයා ඉගෙනගෙන නැහැ. මට මේ අසනීපය තියෙනවා. මං කොහොමද ජීවත් වෙන්නේ? මට ප්‍රොමෝෂන් එක හම්බුන්නේ නැහැ. මගේ බොස් හොඳ නැහැ. මොනවා හරි ඔය වගේ යම් දෙයක් තමයි මනසේ තියෙන්නේ. නේ කාපු දේ ගැන කොවරි වෙනවා. හෙට පාටියක් තියෙනකොට යනව නැද්ද කල්පනා. දැන් මේ වගේ මේ වොරීස් කියන්නේ කනස්සල්ලු ස්වභාවයක්, ආතතියක්. මෙන්න මේ කනස්සල්ලු තමයි 50%ක්ම අපේ මනස ජීවත් වෙන්නේ. මේක හරියට හරි. ඉතින් ඒක නිසා මේ මනෝවිද්‍යාඥය දෙන්න කියනවා මේ මොහොතේ ජීවිතය අපේ අසාර්ථක වෙනවා කියලා. දැන් අපි හිතමු දැන් මම පාඩම් කරනකොට මම ඊයරෑ කාපුව ගැන හිටියොත් එහෙම පාඩමට හිත යන්නේ නෑනේ. මම පාඩම් කරනකොට හෙට කරන්න දේ ගැන හිටියොත් මේ අවස්ථාවේ මගේ පාඩමෙන් හිත ගිලිහෙනෝනේ. ඕනම රස්සාවක් එමය. ඕනම රස්සාව නෙවෙයි ඕනම මොහොතක කරන දෙයක් එහෙම තමයි අපේ ජීවිතේ. එතකොට ඒ කියන්නේ අපේ භාවනාවක් තුළ මයින්ඩ්ෆුල්නස් ඒකාග්‍රතාවයක් නැහැ කියන එකනේ කියන්නේ. එතකොට පළවෙනිම දේ තමයි සිත අපිට පුළුවන් නම් පුහුණු කරන්න. සමත ඉරියාපත. එහෙම නැත්නම් ආනාපාන සති. මේ දෙකෙන් සිත පුරුදු කරන්න පුළුවන්. මම මේ ගැන කරපු සමීක්ෂණ කීපයක් කරන්නම් ඔබට. ආනාපාන සති ගැන එක සමීක්ෂණයක් කරලා තියෙනවා ඇමරිකානු විද්‍යාඥ කොටසක්. මේ ආනාපාන සතිය හිමින් හුස්ම ගැනීම. හුස්ම බරට ගන්නවා, හිමින් හුස්ම අරිනවා. මේක විනාඩි 20 ගානේ දවසට දෙසරයක් කරොත් අපේ සිම්පතටික් ස්නායු පද්ධතිය. ඒ කියන්නේ අපි ආතතියට යන්නේ අපේ තියෙනවා මේ ඉච්ඡානුයුග ස්නායු වෙන සිම්පතටික් කියන අපි අවදි කරනවා හැමතිස්සෙම. අපි තරහ යනවා, අපේ ඇඟට ටෙන්ෂන් එක එනවා, ඔළුවට බර එනවා, ඇඟපත රිදෙනවා, පපුව ගැහෙනවා. මේ අපි නිතරම ආතතියක අපි කියන මේක ඉන්නේ නේද? අතපය වෙනවා, සමහර උස්ම ගැනීමේ වේගය වැඩි. මෙන්න මේ සිම්පතටික් ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය අවම කළා අර පැරාසිම්පතටික් අනිච්ඡානුගත ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි කළා අපි සංසුන් භාවයකට මනස ගේනවලු ආනාපාන සතිය. මේක ඇමරිකානු විද්‍යාඥයෝ සමීක්ෂණ කළා ඔප්පු කළා තියෙනවා. හරිම සාර්ථක ක්‍රමයක්. දැන් මගේ ළඟට එන හුඟා ඉගෙන ගන්න බැරි ප්‍රශ්න තියෙන දරුවන්ට මේ ව්‍යායාමය දුන්නම නිල්මිනේ පුදුම විදියට මනසේ concentration power, memory power,
කල්පනා ශක්තිය, සිතීමේ ශක්තිය අරමේ සේරම වැඩි වෙනවා. ඊළඟට මම තව පොඩ්ඩක් භාවනාවට යනවා. භාවනාව තුළදී විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා මේකුත් PET ස්කෑන්ස් යොදාගෙන ඇල්ෆා වේව්ස් ප්‍රමාණය වැඩි වෙනවලු. ඇල්ෆා වේව් වැඩි වෙනවා කියන්නේ මොලේ එක්තරා විද්‍යුත් ක්‍රියාකාරීත්වයක්. ඒ කියන්නේ අපි ශාන්ත භාවයට යනවා. මනස කාම් වෙනවා. සීගල් කියන විද්‍යාඥයා කියනවා මනෝවිද්‍යාඥයා සීගල් කියන මේ විශිෂ්ට මනෝවිද්‍යාඥයේ ජීවිතයේ ලස්සනට ගෙනියන්න ඕන නම් ශක්තිමත්ව ගෙනියන්න ඕන නම් ඔබට අභිමාණයෙන් ගෙනියන්න ඕන නම් හොඳම ව්‍යායාමයේ භාවනාව කියලා ඔහු කියනවා. ඊළඟට තව පොඩ්ඩක් යනවා. දැන් මේ භාවනාව කියන විද්‍යාත්මකව වැඩියෙන්ම සමීක්ෂණය කර විද්‍යාඥයෙක් තමයි ඔහුගේ නම ඩේවිඩ්සන් කියන විද්‍යාඥයා. මේ ඩේවිඩ්සන් කියන විද්‍යාඥයා ඇමරිකාවේ විස්කොන්සින් විශ්වවිද්‍යාලයේ හිටපු ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක්. මේ රිචඩ් ඩේවිඩ්සන් එකපාරක් ඉන්දියාවට යනවා. ඉන්දියාවට ගියාම ඔහු යනවා මේ දලයි ලාමාගේ ආශ්‍රමයට. දැක්කම ඔහු දකින්නවලු මේ ඉන්න හාමුදුරුවෝ භාවනා යෝගියෝ සිටින හාමුදුරුවෝ හරිම සංසුන් කියලා. ඔහුට හිතනවලු මේන් කොටසක් අරගෙන ඇමරිකාවට එක්කන් ගිහිල්ලා MRI ස්කෑන් කරලා බ්‍රේන් එක බලන්න ඕන කියලා. අරගෙන ගියාම පුදුමාකාර දෙයක් හොයාගන්න. ඔහු කියනවා බ්‍රේන් එකේ ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස් එකේ ලෙෆ්ට් ඒ කියන්නේ ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස් කියන්නේ මේ අපි මෙහෙම අත තියුවොත් මෙතනින් ඇතුලේ තියෙන ලලාට කණ්ඩිකාව. මේ ලලාට කණ්ඩිකාව තමයි අපේ ශරීරයේ විදායක මධ්‍යස්ථානය. රටේ ඉන්න විදායකේ ජනාධිපති වගේ අපි පාලනය කරන විශිෂ්ට මධ්‍යස්ථානය තමයි මේ ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස්. මෙතනින් තමයි තීරණ ගන්නේ, ප්‍රශ්න විසඳන්නේ, හැඟීම් පාලනය. that is called prefrontal cortex. එහෙම නැත්නම් ලලාට කණ්ඩිකාව. මේ හාමුදුරුවන්ගේ අනිත් සාමාන්‍ය පුච්චලයන්ට වඩා මේ ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස් එකේ left වම් පැත්තේ මේ ලලාට කණ්ඩිකාවේ ක්‍රියාකාරීත්වය වැඩි විතරක් නෙවෙයි thickness එකත් වැඩි. ඒ කියන්නේ මොළයේ ඒ ප්‍රදේශයේ thickness එක ඝනකමත් වැඩිලු සාමාන්‍ය මිනිසුන්ට වැඩිය ක්‍රියාකාරීත්වයත් වැඩිලු. ඒ ක්‍රියාකාරීත්වය වැඩි නිසා තමයි ඕන් හරිම බුද්ධිමත් තීරණ ගැනීමේ හැකියාව වැඩි, සංසුන් භාවය වැඩි. මෙන්න මේ වගේ විශාල වෙනස්කම්. එහෙනම් භාවනාව කියන්නේ විද්‍යාත්මක ව්‍යායාම. ඔබ හැම කෙනෙක්ටම භාවනාව ජීවිතයට පුරුදු කරන්න පුළුවන් නම් නිරෝගී අනිත් තව දෙයක් තියෙන විද්‍යාඥයෝ වගේ තියෙන භාවනා කරන කෙනෙක්ගේ ජීවිතය කොච්චර තරුණ වෙනවයි කියන ඒ වයසෙන් අවුරුදු 15ක් අඩු කරන්නලු. ඒ කියන්නේ ඔබට අවුරුදු 50 නම් ඔබට අවුරුදු 35ක මනස තුළ ජීවත් වෙන්න පුළුවන්. මනස සහ ශරීරය 35ට ගේන්න පුළුවන්. අවුරුදු 15කින් තරුණ වෙන්න පුළුවන්. ඒක නිසා ඉතින් මේ විද්‍යාඥයෝ ලස්සනට කියනවා. මම මේ නිර්මිනි තරාවේ දෙන්න එහෙම කිව්වම බියුටිෂන් හුඟක් කරන්නේ ඉතින් සේරම ලස්සන කරන එක නෙමෙයි මේ. හැබැයි ඒ විද්‍යාඥයෝ පිට ලස්සන විතරක් නෙවෙයි. මේ සෛල සේරම ට්‍රිලියන්ස් ගාන සෛල සේරම ප්‍රකෘති තත්වයට එනවලු තරුණ වෙනවලු භාවනාව තුළ. ඒ නිසා මම කියන්නේ බියුටි කල්චර්ත් එක්ක භාවනාව එකතු කරන්න. වෛද්‍යතුමනි ඒක මම තරමේම විශ්වාස කරනවා. මොකද ඒක මම පෞද්ගලිකව මම ජීවිතේ කරන දෙයක් මේ ආනාපාන සති භාවනාව. මේ භාවනාව කරලා ඉවර වෙන මොහොත දක්වාම ඒ හැමේ පාට තියෙන වෙනස් වීම සහ අපි නිකන් වතුර එකක් ඇතුළට අපි ගියා වගේ පුදුමාකාර සනීපයක් දැනෙනවා. ඒ නිසා ඇත්තටම මා විශ්වාස කරන ආගමක් තමන් බෞද්ධ ආගම නෙමෙයි මේ ආනාපාන සති භාවනාව කියන්නේ. මේක ආගමක් නෙමෙයි. මේක විද්‍යාවක්. බෞද්ධ දර්ශනය කියන්නේ විද්‍යාවක්. බෞද්ධ දර්ශනය කියන්නේ ආගමක් නෙමෙයි. ඒ ආගමක් කරගෙන තියෙන හාමුදුරුවෝ තමයි. ඔව් ඒක තමයි. මේක විද්‍යාවක්. ඒක නිසා මේ අත්අදා බලන්න ඔබට තාම මේ කොරෝනා කාලේදී මේ ගොඩාක්ම ප්‍රයෝජනවත් වෙන අපේ වෛද්‍යතුමන් කියලා දුන්නේ ඒකයි. අපිට තවත් කෙනෙක් ඉන්න දුරකථනයේ ආයිබෝන් කතා කරන්න. ආයිබෝන්. ආයිබෝන්. මට ડોක්ටර් මේ මගේ සුරේ 2000ක්. දැන් යා ඒක අසුරම යන්න කියලා හරහා යනවා. ඒ වගේම මම ඔලු ගහගන්නවා ඒක ගන්නවා ඒ වගේ දෙපාරක් විතර රිසර්ච් කර ගන්න ගියා. පොඩ්ඩක් පැහැදිලි නෑ. ඔය අයිමත් පැහැදිලිව කියනවද? හෙලෝ ડોක්ටර් මගේ වයස අවුරුදු 17යි. ඔව්. එයා ඒ ලෙවල් කරන්නේ. ඔව්. එයාට හරියට තරහ යනවා. තරහ ගියාම ඔළුව එහෙම දිස්තියේ ගහ ගන්නවා. ඒ වගේ අර බ්ලේඩ් එකකින් අර අත කපා ගන්නවා වගේ ඒ වගේ දේවල් යා කරනවා. ඒ වගේම රීසයිස් කර ගන්නත් හැදුවා යා දෙපාරක්ම ටැබ්ලට්ස් දීලා. ඒ වගේ ඉතින්
ප්‍රේම සම්බන්ධතා ඇති කරගන්නවා ඔක්කොම తాවකාලික විදිහට. ඉතින් හැමතිස්සෙම රණ්ඩු වෙනවා, සැක කරනවා. ඒ වගේ ඉතින් ඇත්තටම මටත් හරි අමාරුයි එයත් එක්ක මේක කොහොමද කරන්න කියන එක හරි ප්‍රශ්නයක් ડોක්ටර්. පුංචි කාලේ පරිසරය ගැන පොඩ්ඩක් අපි අහුවා. ඔය පුංචි කාලේ පරිසරය කියන්න බලන්න බබාගේ පොඩ්ඩක් පුංචි කාලය ගැන. මම හස්බන්ඩ්ගෙන් ඩිවෝස් වෙලා ඉන්නේ. يعني බබාට අවුරුදු 4ේදී. මොකද එයා හරියට ඩ්‍රින්ක්ස් කරගත්තා ඒ වගේ. ඉතින් ඒක මම දැක්ක ඇත්තටම දුවගේ ශරීරයේ කර මේකට පාරවල් ඉස්සර තියෙනවා. ඒක මම ඇත්තටම මේ ප්‍රශ්නේ උඩ තමයි මේ ඩිවෝස් එක අරගත්තේ. මොකද්ද උනේ දුවගේ? මොකද තේරුන්නේ නැහැ, පැහැදිලි නැහැ. මොකද්ද දුවට උණයි කිව්වේ? දුවගේ ශරීරය ඇත්තටම හීරීම් තිබුණා වගේ නෙවෙයි මට ඇතුළට යදිනවා කියන ඊපස්සේ ඒවා චෙක් කරද්දි තමයි ඇත්තටම තේරුනේ මොකක්ද උනේ කියලා. ඉතින් ඒ හේතුව උඩ ඔව් අකන්න ඔබේ මහත්තයා දුව යම් අපයෝජනයට ලක් කළා ලිංගිකව. ඔව්. ඒතකොට දුවගේ වයස අවුරුදු 4යි. ඔව්. ඒක නිසා තමයි ඔයා ඩිවෝස් උනේ, දික්කසාද උනේ. එහෙමයි ડોක්ටර්. ඔන්නේ අතර මේ වගේ අපයෝජන වෙන දරුවෝ අපි ළඟට හරියට එනවා. පුංචි මේ අපයෝජනයත් පුදුම දෙයක්. මේ ලංකාව කාමාතුරකයන්ගේ පරාදීසයක්ද කියලාත් මට වෙලාවකට හිතෙනවා. මොකද්ද මේ ඔයාටම යොමු වෙන්නේ හුඟක් කිලුසිනේ. නෑ අතට මං හිතන්නේ හිරුෂින්ට මේ ගැන ගොඩක්ම කතා කරන්න පුළුවන්. ඔය මවක්සා අදහෙට තවත් දරුවෙක් ලැබෙන්න ඉන්න කෙනෙක් හැටියට මේ කාන්තාවක් හැටියට. ඔව් ඇත්තටම මේ ප්‍රශ්නෙත් ඇත්තටම අපි සංවේදී වෙන්න ඕනේ දෙයක්. ඒ කිව්වේ මම ඒ වෙලාවේ මම ඒකයි අපි පොඩ්ඩක් පොඩි කාලේ අහමු කියලා කිව්වේ. මොකද අර අය කියපු සමහර ලක්ෂණ කිහිපයක් එක්ක මං හිතන්නේ මේ වෙනකොට කියන්න ඕනේ අපේ වෛද්‍යතුමා පැහැදිලි කරා වගේ නෙමෙයි. ඇත්තටම දැන් අපේ ලංකාවේ වර්තමාන සමාජය දිහා බැලුවම දරුවෙක්ට මේ අපේ රට දැන් මේ සමාජෙ දැන් හොඳයිද ජීවත් වෙන්න කියන ප්‍රශ්නේ ඇත්තටම එනවා මේ වෙන කතා බහ අහනකොට. ඉතින් අපි දන්නවා ගොඩක් වෙලාවට අපේ දුර ඉන්න කෙනෙක්ට වඩා ඔබේ ළඟම සමීපතෙක්ගම තමයි දරුවන් පරිස්සම් කරගන්න ඕනේ කියන එක. විශේෂයෙන්ම පවුලේ කෙනෙක් වෙන්න පුළුවන්, ඥාතියෙක් වෙන්න පුළුවන්, ඔබ ගොඩාක් විශ්වාස කරන් ඉන්න අසල්වැසියෙක් වෙන්න පුළුවන්. මේ වගේ පිරිසකින් තමයි ගොඩක්ම අපි පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් එහෙම කතා කරනකොට අපි දන්නවා ඇමරිකානු මනෝවිද්‍යානු සංගමය කියනවා පුංචි කාලේ අපයෝජන වෙන දරුවන්ගේ 70%කට විතර පෞරුෂත්ව ආබාධ වලට ලක් වෙනවා කියලා. දැන් අයගේ මව කියපු විදියට මං හිතන්නේ ඔබේ දරුවා මේ වෙනකොට පෞරුෂත්ව ආබාධයකට දුරු වෙලා ඉන්න. අපි මේකට කියනවා නිල්මිනි borderline personality disorder කියලා. පෞරුෂ බින්නතාවය කියලා අපි මේක මනෝවිද්‍යාවේ හඳුන්වන්නේ. මොකද ඇය කියපු කිහිප ලක්ෂණ කිහිපයක් උඩ මං ඒක කියන්නම්. ඇය කිව්වා මට ඇහුණා මේ දරුවට විවිධ ප්‍රේම සම්බන්ධතා කිහිපයක්ම දැන් මේ වෙනකොට අවුරුදු 17ක දියණියක් මං හිතන්නේ සම්බන්ධතා තියෙනවා. ඒ වගේම තරහ ගියාම හරි නොසන්සුන් පාලනය කරගන්න බෑ. බ්ලේඩ් එකකින් අත කපා ගන්නවා, ඔළුව බිත්තියේ ගහ ගන්නවා. ඒ වගේම අර සුයිසයිඩ් කරගන්න එක පාරම එන හැඟීම පාලනය කරගන්න බැරුව සියදිවි නසා ගන්න යනවා. මෙන්න මේ ලක්ෂණ ඇවිල්ලා මේ පෞරුෂ බින්නතාවයේ ලක්ෂණ. මේගොල්ලන්ගේ තියෙන ලොකුම ගැටලුව තමයි මෙයාලා හරි ඉම්පල්සිවිටි කියලා අපි කියන හරි ඉම්පල්සිව් කියලා අපි කියනවා. ඒ කියන්නේ හැඟීම් පාලනය කරගන්න හරිම අමාරුයි. පුංචි දේ ලොකුවට අරගෙන හැම වෙලේම මේක හානිකර පැත්තට තමයි මේගොල්ලෝ යොමු වෙන්නේ. ජීවිතේ මේක අර එක්ක ගොඩාක්ම ඔය අපි කියනවා කටින්ස් හැම වෙලේම ඔය කපා ගන්න එක මම දැකලා තියෙනවා. එන සමහර වෙලාවට නිල්මිටි කියන්න ඕනේ ලස්සන ගැහණු දරුවෝ. මම දැකලා තියෙනවා අත සමහරලාට දාන් ලෑල්ලක් වගේ කපාගෙන. ඒන හැඟීම පාලනය කරගන්න බැරුව. ඉතින් ඒ ප්‍රශ්නෙත් එක්ක ඇත්තටම මම නම් හිතන්නේ මොකද මේ පෞෂ බින්නතාවය කියන ගොඩාක් වෙලාවට තියෙනකොට මේක සමහරලාට දරුවෙකුගේ විවාහයකට බලපාන්න පුළුවන්. අනාගතයේ අය කරන කියන හැම දෙයකටම මේක බලපෑමකට ලක් වෙන්න පුළුවන් අම්මා. ඒක නිසා ඔබට දෙන්න තියෙන ප්‍රධානම උත්තරේ තමයි මෙතන පෞෂ බින්නතාවය ගැන. මොකද මේකට හොඳම මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම තියෙනවා. අපි මේකට කියනවා dialectical behavior therapy කියන්නේ හොඳම ප්‍රතිකාර ක්‍රමයක් මේ පෞෂ බින්නතාවය තියෙන දරුවන්ට. මේක ලිනි හැන්ස් කියන මනෝවිද්‍යාඥවරිය තමයි හොයාගන්නේ. ඉතින් එතනදී මම කියන්නේ විවිධ දේවල් පසුපස ගිහිල්ලා ප්‍රශ්න දාගන්න එපා. මම හිතන්නේ ඔබටත් ලොකු මානසික පීඩනයක ඉන්නවා කියලා මට දැනුණා. ඒ කතා කරපුවාම මොකද මෙහෙම කෙනෙක් ගෙදර ඉන්නකොට ටිකක් බලන්න අමාරුයි. අපි දන්නවා ඒකට අම්මා කෙනෙක් ලොකු පීඩාවකට ලක් වෙනවා මනස. ඉතින් පුළුවන් ඉක්මනට එක එක දේවල් මිත්‍යා විශ්වාස අනිත් අය කියන දේවල් පස්සේ යන්නේ නැතුව මනෝවෛද්‍යවරයෙක් ගාවට ඉක්මනින්ම යොමු වෙන්න කියන කාරණේ තමයි කියන්න තියෙන්නේ. අනිත් මම දැක්කා නිල්මිනි දැන් ඔය සමහරට තාත්තා ළමයා හොඳ ජීවිතයක් ගත ළමයි හුඟක් වෙලාවට මේ අපයෝජනට ලක් වෙන්නේ හුදකලාවක්. කොහොමද ඔය හුදකලා වෙන්නේ? ඒ හුදකලා වෙන්නේ එකේ අම්මා රට යනවා. ඒ විතර නෙවෙයි තාත්තා බොනවා. තාත්තට හැඟීමක් නැහැ. තාත්තා අම්මව බලාගන්නේ නැහැ. ඒ ඇතුළේ ළමයා අපි තුමු තාත්තා අම්මයි නිතරම රණ්ඩු වෙනවා. එක්ක තාත්තා වෙනත් ලෝකෙක ඉන්නේ. නේ? තාත්තා පවුලට ආදරය කරන්නේ නැත්නම් තාත්තා සමාජ විරෝධී පෞරුෂයක් තියෙන පුද්ගලයෙක් නම් බීගෙන පිස්සු නටන මිනිහෙක් නම් අන්තිමේදී දරුවා සම්පූර්ණයෙන්ම ජීවිතේ අනාථ වෙන්න පුළුවන්. ඒ දරුවා විශාලද අම්මා ශක්තිමත් නම් ඔන්න දැන් මම හිතන්නේ ඔබ
අම්මා ශක්තිමත් නිසා ඔබ කොහොම හරි බබා ආරක්ෂා කරගෙන හොඳ තත්ත්වයට ගෙනල්ලා හොඳට උගන්වගෙන නේද අනාගතේ විශ්වවිද්‍යාලයකට යවන්න ඔය ශක්තිය කීප දෙනාට තියෙන්නේ මේ ගැන අපි ටිකටම කතා කරන්න ඕන වයිතුන මොකද මේක ගොඩක් අපේ දෙමව්පියන්ට ප්‍රයෝජනවත් වෙයි කියන එක මම විශ්වාස කරනවා. අපි කෙටි විරාමයකට ගිහලා නැවතත් කතා කරමු. ගොඩක් දේවල් ඔයගොල්ලෝ දැනගත්තාද හිත ගාවෙන් අපි ගොඩක් දේවල් කතා කරා මේ හැම දෙයක්ම අපිටම තමයි ප්‍රයෝජනවත් වෙන්නේ මොකද අපේ ජීවිතවලට වෛද්‍යතුමනි යම් කාලවල වලදී යම් සිද්ධීන් වෙන්න පුළුවන් දැන් අපි මේ අන්තිමට කතා කරපු මේ දුරකථනයත් එක්ක මේ ඇමතුමත් එක්ක එතුමිය අපිත් එක්ක කියපු දේ ඇත්තටම අපේ හද කම්පා කරන දෙයක්. එතකොට දැන් මේ තාත්තා කියන කෙනාගේ මේ රෝල් එක මේ චරිතය කුමක්ද තමන්ගේ නිවස තුළදී තියෙන්න ඕන කොයි විදිහට කුමක්ද මේක ඇත්තටම? ඇත්තටම කෙටින්ම ඊ타ත්ම කෙටියෙන් සහ සරලව කිව්වොත් අම්මා සතුටින් තියන්න බැරි නම් ඔබ කරන්න හානිය අම්මා සතුටින් තියන්න බැරි නම් තාත්තට ඔබ කරන හානිය අම්මට විතරක් නෙමෙයි දරුවගේ මුළු ජීවිතේම අවුල් වෙනවා. මේ ළඟදී මගේ ළඟට එනවා කපල් එකක් තාත්තා බීගෙන එනවා තාත්තට හැඟීමක් නැහැ. තාත්තා අම්මගේ වැරදිමයි දකින්නේ අම්මට ගහනවා අම්මගෙන් සල්ලිත් ගන්නවා ඇන්ටි සෝෂල් පර්සනැලිටි පෞරුෂ ඒ කියන්නේ සමාජ විරෝධී පෞරුෂයක් සම්පූර්ණයෙන්ම දරුවා මං තාත්තා ගෙන්නන්න 3-4 සැරයක් කෝල් කරා තාත්තා එන්නේ නැහැ තාත්තා පඬිතයා තාත්තා හිතන මට සල්ලි තියෙනවා මට ඕන දෙයක් තියෙනවා ડોක්ටර් අම්මා හදන්න බලන්න මං අන්තිමේදී දුන්නා වාද තමයි අම්මට මේ තාත්තගෙන් අයින් වෙන්න නැත්තම් මේ දරුවා බේර ගන්න බෑ ඇයි විද්‍යාඥයෝ සමීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා අම්මා ડિප්‍රෙස් වුණොත් දරුවා පුංචි කාලේ ඒක මේ ස්ටැන්ෆෝඩ් යුනිවර්සිටි එකේ ලස්සන සමීක්ෂණයක් කරලා තියෙනවා මම වෙලාවක දිගට කියන විනාඩි 5යි තියෙන මං හිතන්නේ අම්මා ડિප්‍රෙස් වුණොත් ඒ දරුවෝ දුර්වල දරුවන් බවට පත් වෙන ලකුණාම අම්මා සතුටින් තියන්න බැරි නම් තාත්තට මං කියන්නේ එක්ක අම්මා තාත්තගෙන් වෙන්න ඕන වෙන්න ඕන එහෙම නැත්නම් අම්මා තාත්තගෙන් අයින් වෙන්න ඕන ඒ කියන්නේ බේබත් එක් එහෙම නැත්නම් කාලකන්ණියෙක් එහෙම නැත්නම් කිසිම හැඟීමක් නැති පුච්චලේ සමාජ විරෝධී පුච්චලෙක් එක්ක ජීවත් වෙලා පුංචි දරුවගේ ලස්සන ජීවිතේ නැති වෙනවට වඩා එක්ක තනියම ඉන්න නැත්නම් වෙන මිනිහෙක් හොයාගන්න කියලා මං කියන්නේ. හිරිෂිනි ඇත්තටම මේ දැන් අපි මේ චූටි වෙලාවක් තියෙන මම අපරාධ මෙහෙම කතා කරන්නත් කියලා මට හිතෙනවා දැන් ඔය අපි දැන් තාත්තගේ රෝල් එක මොකක්ද කියන එක කතා කරන්නේ. මෙතනදී වැඩිහිටි කෙනෙක් අම්මා හෝ තාත්තා හෝ ගෙදර හැසිරෙන ආකාරය තමන්ගේ පොඩි කාලේ බලපානවනේද ඒ අම්මගේ තාත්තගේ නිවස තුල හැසිරීම රටාව මේ දරුවන්ට බලපාන්නේ නැද්ද ඇත්තටම? ඒ කියන්නේ දැන් තාත්තගේ රෝල් එක ගත්තොත් ඒ අම්මගේ තාත්තා හරියාකාර රෝල් එකක් ඒ ගෙදර ගත කරේ නැත්තම් මේක බලපානවා නේද ඒගොල්ලන්ට? අනිවාර්යයෙන්ම දැන් අපි පියාගෙන කතා කරා වගේම මෙතන මවගෙනුත් වෙන්න ඕනේ දෙයක් තියෙන රෝල් එකක්. මොකද අපි අර ඉස්සර ડોක්ටර් අපේ වෛද්‍යතුමා කිව්වා වගේ මොකද මවගේ මානසික මට්ටම කියන්නේ දරුවෙක්ගේ අපි දන්නවා දරුවා මව් කුසේ ඉන්න කාලේ ඉඳලම අම්මා කෙනෙක්ගේ මනස හොඳ වෙන්න ඕනේ. නැතුව මේ දරුවා එළියට ආවට පස්සේ නෙමෙයි. ඉතින් එතකොට ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා දැන් මම කෙටියෙන්ම ඉක්මනින්ම කියනවා සමහර ඔය කපල්ස් මට හම්බුනාම අපේ ෆැමිලි තෙරපි වලදී අපි දකිනවා නෙමෙයි මේ අපිට කියනවා මේ මම හස්බන්ඩ් මගේ ළඟටවත් එන්නේ නැහැ. සමහර හස්බන්ඩ්ලා කියනවා වයිෆ් මම පොඩ්ඩක් ළඟට ගිහිල්ලා ඉඳගත්තා මගෙන් ඈත් වෙනවා මේ ළමයි ඕව දකී එහෙම කියලා මෙහෙමයි. ඇත්තටම මනෝවිද්‍යාවේ කොතනදිවත් කියලා නැහැ ඔබට ආදරය කරන්න එපා කියලා. ගෙදර ඇතුලේ. දැන් අපි හිතන මොකද අපි දකිනවා දරුවෝ ඔබ දෙන්නට දෙන්න ආදරය කරනවා නම් ඇත්තටම දරුවෝ ආදරය කියන කුසලතාවය හදා ගන්නවා තමන්ගේ පෞරුෂත්වය තුළ. ඉතින් ඔබට ආදරණීය දරුවෙක් දායාද කරන නම් කියන්න තියෙන එකම දේ ඉස්සෙල්ලා ඔය හස්බන්ඩ් වයිෆ්ට වයිෆ් හස්බන්ඩ්ට සැමියා බිරිඳට ඔබ දෙපළ ඉස්සෙල්ලා ආදරය කරන්න ඉගෙන ගන්න ඕනේ. ඒ ආදරය අනිවාර්යයෙන්ම දරුවාට ලස්සන ආත්මාභිමානයක් තියෙන ජීවිතයක් හදයි. ඒ වගේ මිනිස්සුනි කියන්න අපිට සම්බන්ධ වෙන්න ඕන නම් විශේෂයෙන්ම ගොඩක් මනෝවිද්‍යාත්මක ප්‍රශ්න අහනවා අපේ වෙබ්සයිට් එකට ගිහලා කියවන්න පුළුවන්. අපේ සයිකොලොජි ලයිෆ් සෙන්ටර් කියලා ඔබට පුළුවන් අපේ අන්තර්ජාලය හරහා සම්බන්ධ කරගන්න. ඒ වගේම අපේ Facebook පිටුව තියෙනවා. ඒ වගේම ડોක්ටර් කුමාරනායක කියලා ඔබට අපිව සම්බන්ධ කරගන්න පුළුවන් Google එකේ අපිව සර්ච් කරොත්. ඉතින් ඔබට ඕනම ප්‍රශ්නයක් තියෙනවා නම් ඇවිල්ලා කතා කරන්න අපි ඉන්න උදව් කරනවා. ටෙලිෆෝන් නම්බර 0778 313 991 අපි දුරකථන අංකය. ඔව්. වෛද්‍යතුමනි බෙහෙම ස්තුතිවන්ත වෙනවා අද දවසේ වැදගත් වූ සාකච්ඡාවක්. ඒ වගේම උපදේශක හිරුෂිනි මහත්මිය අද දවසේ අපි කතා කරපු හැම දෙයක්ම ඔබට යමක් ගෙනත් දෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ හිත ගාවෙන්. හරියාකාරව දරුවෙක් කොහොමද හදාගන්නේ කියන එක අපි ඉදිරියේදී කතා කරන ඔබත් එක්ක අද දවසේ ගිහිල්ලා එන්න අවසර දෙන සුබ දවසක්.